සම්මා සම්බුදු සරණයි සදහවතුනි. තමාට පිහිට තමා බවත් තමන්ව දූපතක් කොටගෙන වාසය කළ යුතු බවත් සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. සදහවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් සුචරිත ධර්මයේ හැසිරෙමින් ඔබට ඔබව ජය ගන්නට කුසලානිසංසයක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ ආරූප වාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ ආරූප වාහිනී මැදිරියට වැඩම කළ බොරලැස්කමුව කටුආවල පරම ධම්ම විසුද්ධාරාමාධිකාරී පැපිලියාන සුනේත්‍රා මහදේවි පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද ගොම්බද්දල දමිත ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූරක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා දෙහිවල පදිංචි මැණික් රාජපක්ෂ මහත්මිය ප්‍රධාන, උෂානි රාජපක්ෂ දියණිය, දිලනි රාජපක්ෂ දියණිය, සුමුදු මල්ලවාරච්චි බෑණනුවන්, සෙනුල සහ සෙතික යන මුණුබුරන් දෙපළ. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्ग मोक्षदं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස අත්තානං චේපියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්නමඤ්ඤතරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝ තීති. බෞද්ධ මාධ්‍යාලයේ සභාපති තිගෞරවනීය බොරලන්දේ වජිරඥාන පණ්ඩිත හාමුදුරන් ප්‍රධාන, සියලු ලංකාවාසී පූජනීය මහා සංඝරත්නයන් පළමු කොට අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි, මේ ධර්ම දානමය පින්කමේ අද දින දායකත්වයේ දක්වන දෙහිවල පදිංචි මැණික් රාජපක්ෂ මාතාව ප්‍රධාන, පවුලේ පින්වත් පිරිස වගේම නිවෙස්වල සිට මේ මොහොතේ මේ පින්කමට සම්බන්ධ වන පින්වත් ඔබ සියලු දෙනාම පළමුවෙන් තිසරණ සහිත පන්සිල් සමාදන්ව සිල්වතුන් හැටියට ඉඳගෙන ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කළ බුද්ධ වචනයට අනුවම කියනවනම් සියලු දානයන් අතර වටිනාම දානය සිද්ධ කරගන්නට බලාපොරොත්තු වෙන වෙලාව. ඒ වගේම අනිත් අතට ගත්තහම පින්නතුණි නිවැරදිම ක්‍රමයට බුදුන් දකින්නට බලාපොරොත්තු වන මොහොත. බුදුහාමුදුරුවෝම වරක් දේශනා කළා මේ ලෝකේ මිනිස්යන්ට බුදුන් දකින්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් මසසින් බුදුන් දැකීම, අනෙක මනසින් බුදුන් දැකීම. මසසින් බුදුන් දකින ක්‍රම දෙකකුත් තියෙනවා. එකක් තමයි ජීවමාන බුදුහාමුදුරුවෝ දෙනෙතින් දැක ගැනීම. නමුත් ඒ වාසනාව දැන් අපට නෑ. මොකද දැන් බුදුහාමුදුරු පිරිනිවන් පාපු නිසා. දෙවෙනි ක්‍රමය තමයි මසසින් බුදුන් දකින බුද්ධ කාය නැත්තම් බුදුහාමුදුරුව වෙනුවට නිරූපිත බුද්ධ රූපය දෙනෙතින් දැකීම. දැන් මේ මොහොතෙත් ඔබට ඒ දේ නම් කරන්න පුළුවන් මේ බුද්ධ මන්දිරේ. පන්සල් වලට ගියාමත් අපි විහාර මන්දිරේදී ඒ දේ කරනවා. හැබැයි ඊටත් වඩා බුදුන් දකින නිවැරදි ක්‍රමයේ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ
මනසින් බුදුන් දැකීම. පින්නතුනි මනසින් බුදුන් දකින්න තියෙන එකම හා හොඳම ක්‍රමය තමයි ධර්මය දැකීම. ලෞතර බුදුහාමුදුරුවෝ එකයි දේශනා කළේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා. යම් කෙනෙක් යම් තැනක ධර්මය දකිනවද ඒ ධර්මය දකින කෙනා තමන් වහන්සේ දැක්කාය කියලා වටහා ගන්න පුළුවන් කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එහෙනම් බණක් අහනම කියන්නේ නියම නිවැරදි ක්‍රමයට බුදුන් දකින ක්‍රමය. අද සම්බෝධි විහාරස්ත මේ බුද්ධ මන්දිරය තුල ඔබ සිද්ධ කරන්නේ එහෙනම් ඒ මනසින් බුදුන් දකින නිවැරදි ක්‍රමය අනුගමනය කිරීම. ඔබ බුදුන් දකිනව විතරක් නෙවෙයි තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බුදුන් දකින්නට අවස්ථාව සලසලා දීලා තියෙනවා. මේ පින්කම ඔබට ඕනේ නම් Tamanගේ ආසන්න විහාරස්ථානයේ නැත්තම් නිවසිත කරන්න තිබුණා. ඒ කලා කියලා කුසලයේ අඩුවක් වෙන්නෙත් නැහැ. නමුත් කල්පනා කළා අපි මේ කරන පින්කමට තවත් පිරිසක් සම්බන්ධ කරගන්න ඕන. ඒ අනුව තමයි බෞද්ධ මාධ්‍ය තුල මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දක්වන්නට ඔබ ක්‍රියා කළේ. ඒ අනුව තවත් විශාල පිරිසක් ඔබේ ධර්ම ශ්‍රාවක අනුගාමිකයන් බවට පත් කරගෙන තියෙනවා කල්යාණ මිත්‍රයන් හැටියට. එහෙනම් ඒකත් වටිනා අගය කළ හැකි උදාරතර ක්‍රියාවක්. අනිත් අතට බලාපොරොත්තු වෙනවා මිය පරලොව ගිය Tamanගේ සහලේ ඥාතීන්ට පින් දීම. සත්පුරුෂයන්ට කළගුණ දන්න අයට Tamanගේ මියගිය ඥාතිවරු ලේසියෙන් අමතක කරන්න බෑ. ඇයි ජීවත් හිටි කාලය තුල විවිධ අවස්ථාවල් වල ඒ ඇත්තෝ අපට කළ උපකාර මතක් වෙනවා. ඒ මතක් වෙන්නේ ඇයි කෘතවේදීත්වය නිසා. පින්නතුනි ජීවත්ව ඉන්න ඥාතීන්ටත් කළගුණ නොසලකන සමාජයක අපි ඉන්නේ. විශේෂයෙන් අඩුම තරමේ තමන්ගේ අම්මට තාත්තටත් කළගුණ සලකන්නේ නැති දරුවන් පිළිබඳව ඕනතරම් මාධ්‍යවල ප්‍රවෘත්ති පළ වෙනවා. එවැනි කාලයක දැසට නොපෙනෙන මියගිය තමන්ගේ ආදරණීය ඥාතිවරු සිහිපත් කිරීම ඊටමත් වටින යහපත් සත්පුරුෂ ගුණයක් හැටියටයි සඳහන් කරන්න පුළුවන්. ඒක ඒ පැත්තෙන් අගය කරන්නත් පුළුවන්. අද ධර්ම දේශනාවට මා මාතෘකාව හැටියට තෝරගත්තේ බෞද්ධයාගේ අත්පොත හැටියට අන්වර්ථ නාමයෙන් හඳුන්වන ධම්මපදේ අත්ත වග්ගේ එන පළවෙනි ගාථාව. ඒ කියන්නේ අත්ත කියන වචනේ තේරුම ආත්ම කිව්වේ මොකක්වත් නෙවෙයි තමා. කියන්නේ බුදුහාමුදුරුවෝ තමන්ව උපමා තමන්ව කියලා කිව්වේ ඒ කියවන කෙනා උපමාවට අරගෙන දේශනා කළ ධර්මකාරණා අන්තර්ගත කොටස. ඒ ආත්ම වර්ගයේ මේ ගාථාව බුදුහාමුදුරුවෝ දේශනා කළේ උන්වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ සවැත් නුවර හිටපු බෝධිරාජ කියන කුමාරයා මුල් කරගෙන. මේ කුමාරයා රාජවංශිකයෙක් විතරක් නෙවෙයි බොහෝ ධන සම්පත් තිබිච්ච කෙනෙක්. හැබැයි ඔහුට ධන සම්පත් තිබුණට දරු සම්පත තිබුණේ නැහැ. කොහොම හරි බෝධිරාජ කුමාරයා කල්පනා කළා තියෙන ධනෙන් මම විස්මිත වැඩක් කරන්න ඕන. සාමාන්‍යයෙන් සල්ලි තියෙන අයට ඒ වගේ සිතුවිලි පහළ වෙනවා. එක අමුතු දේවල් කරන්න. සමහර දේවල් හැබැයි හොඳ ඒවා, සමහර දේවල් සමහර අයට පහළ වෙන සිතුවිලි නරක ඒවා. දැන් බලන්න ඔය ඇතැම් අය සල්ලි වැඩි වුණාම කාලා බීලා නටලා විනෝද වෙනවා. නොයෙක් දුරාචාර වැඩ කරනවා. බෝධිරාජ කුමාරයා කල්පනා කළා ලෞකික පැත්තෙන් මේ ධනයෙන් ප්‍රයෝජනයක් ගන්න ලස්සනම මාලිගාවක් හදන්න ඕන. ඒ අනුව ඔහු මොකද කළේ? ඒ රාජධානියේ ඉන්න දක්ෂම වඩුවා. ඒ කියන්නේ ඒ කාර්යයේ හැකියාව ඇති හොඳම අද කියන වචනෙන් නම් නිර්මාණ ශිල්පියා. ගෙන්නලා එයාට වගකීම පැවරුවා. ඒ කියන්නේ ඕනතරම් මම ධනය වියදම් කරන්නම් මේ නගරේ රාජධානී කිසිම කෙනෙකුට නැති
ලස්සනම ලස්සන මාලිගාවක් මට හදලා දෙන්න. අන්තිමට මේ නිර්මාණ ශිල්පියා දන්න සියලුම ශිල්පීය ශාස්ත්‍ර ක්‍රමවේද අනුගමනය කරමින් එන්න ලස්සන ගෘහයක් නිර්මාණය කළා. නිර්මාණය කරමින් යනකොට බෝධිරාජ කුමාරයට අමුතු ඊර්ෂ්‍යාවක් ඇති වුණා. සමහරුන්ට එහෙම වෙනවා පින්නතුනි. ඒ කියන්නේ තමන් වගේ ලස්සනට හදාපු ගීක තව කෙනෙක් ඉන්නවට කැමති නෑ. සමහරට තමන් යන වගේ වාහනයක තව කෙනෙක් යනවට කැමති නෑ. තමන් විදියට අඳලා පළඳලා කාලා බීලා ඉන්නකොට තව කෙනෙක් ඒකට හරි අකමැති. මේවා ප්‍රතඥ సంతානේ ඇතිවෙන කෙලස් මූලික ධර්ම. ඒකට කිව්වේ ඊර්ෂ්‍යාව කියලා. බෝධිරාජ කුමාරයා කල්පනා කළා දැන් මේ ලස්සන මාලිගාව බරගානක් වියදම් කරලා මම මෙයාට කියලා හදවනවා. හැබැයි වෙන තව සල්ලිකාරයෙක් මේ නගරයට ඇවිල්ලා හැදුවොත් මේ මාලිගාවට වඩා ලොකු එකක් මගේ මාලිගාව මොකද වෙන්නේ? දෙවෙනි තැනට වැටෙනවා. ඒකට මං කරපු වියදමින් ඇති වැඩක් නෑ. හැබැයි ඒ නිර්මාණය කරන්නේ ඒකට හැකියාව තියෙන කෙනෙක්. මේ නගරයේ ඉන්න දක්ෂම නිර්මාණ ශිල්පිය තමයි මේ මාලිගාව හැදුවේ. ඒ නිසා එයාගේ සහාය කාටවත් නොලැබුණොත් මේ වගේ මාලිගාවක් හදාගන්න බෑ. එතකොට මගේ මාලිගාව දෙවෙනි තැනට වැටෙන්නේ නෑ. මං කරපු වියදම අපත යන්නේත් නෑ. ප්‍රශ්නය තියෙන්නේ මට වඩා මුදලක් දෙනවා කිව්වොත් මේ නිර්මාණ ශිල්පියා නැත්තම් මේ වඩුව මේ වැඩේ අතාරින්නෙත් නෑ. ඒ නිසා කරන්න තියෙන එකම දෙයයි. මාලිගාව හදලා ඉවර වෙනකොට මේ නිර්මාණ ශිල්පියා මරා දමන්න බලන්න ඊර්ෂ්‍යාව යන දුර දිග. ඒ අනුව දැන් ඔහු ඒක සැලසුම් කරගෙන තමාගේ හිතවන්ත කෙනෙකුට ඔක කිව්වා. ඒ මිනිස්සයා කල්පනා කළා කොච්චර අපරාධයක්ද මේ කුමාරයා කරන්න හදන්නේ. මේ රටට ඉන්න වටිනාම සම්පතක් විනාශ කරන්න හදන්නේ. මේකට ඉඩ දෙන්න හොඳ නෑ. කුමාරයාගේ හිත වෙනස් කරන්න බෑ. කරන්න තියෙන එකම දෙයයි මොකද්ද? මේ වඩුව දැනුවත් කරන්න ඕන. ඒ පාර අර මිනිස්සයා ගිහිල්ලා මොකද කළේ කිව්වා අර නිර්මාණ ශිල්පියට ඔබ මේ මාලිගාව හදලා ඉවර වුණොත් ඔබට ලොකු අනතුරක් වෙනවා. ඒ අනතුර මොකක්වත් නෙවෙයි මේ කුමාරයා බලාපොරොත්තු වෙනවා ඔබව ඝාතනය කරන්න. ඇයි මේ වගේ තවත් මාලිගාවක් හදන්න ඉඩ නොතියන්න. ඒ නිසා කරන දෙයක් බොහොම පරිස්සමට කරන්න. මේ නිර්මාණ ශිල්පියා කල්පනා කළා මේකට උපායක් යොදන්න ඕන. එනවා බෝධිරාජ කුමාරයා ඇවිල්ලා අර මාලිගාව හදන නිර්මාණ ශිල්පියගෙන් අහනවා දැන් මාලිගාව වැඩ ඉවරද? ඒ පාර නිර්මාණ ශිල්පිය කියනවා නෑ වැඩ ඉවර නෑ. තව තියෙනවා පොඩි පොඩි වැඩ ටිකක්. ඒ ටික අමාරුම වැඩ ටික ඒක කරලා ඉවර වුණොත් විතරයි මේ මාලිගාව ලස්සන වෙන්නේ. හැබැයි ඒක සෙනග නිතර එන යන වෙලාවල් වල කරන්න බෑ. ඒක බොහෝම සියුම් කැටයම් වැඩ ටිකක්. නිසා මට ඒකට අවශ්‍යයි සැහැල්ලු ලී දඬු ඒ ටික ගෙනල්ලා දෙන්න. හැබැයි ඔබතුමා නිකමටවත් මේ පැත්තේ ඉන්න එපා. වෙන කවුරුවත් එවන්නත් එපා. ඇයි? සියුම් කැටයම් වැඩ කරනකොට හිත වෙනස් වෙන්න බෑ. කට්ටිය ඇවිල්ලා නිතර කතා බහ කළොත් ප්‍රශ්න කළොත් නොඑක් දේවල් අහන්න ගත්තොත් හිත වෙනස් වෙනවා. එතකොට ඒ සියුම් කැටයම් වරදින්න පුළුවන්. බලන්න නිර්මාණ ශිල්පිය කොච්චර බුද්ධිමත්ද. එම කියලා සැහැල්ලු ලී දඬු ගෙන්නගෙන ඔහුගේ බිරිඳ සහ දරුවනුත් ඒ මාලිගාව හදන තැනට අපි කියන්නේ වැඩපළ එතෙන්ට ගෙන්න ගත්තා. ගෙන්නගෙන අර ලී දඬු උපයෝගී කරගෙන ඔහු මොකද කළේ? ගුවනින් යා හැකි යානාවක් හදාගත්තා. හදාගෙන කොහොම හරි ඒ යානාවේ වැඩ ඉවර කරගෙන දරුවෝයි තමන්ගේ බිරිඳයි ඒකේ පටවගෙන ඔහු එතනින් පලා ගියා. ඇයි? බෝධිරාජ කුමාරයා ඒ වෙනකොට මෙයා පලා යයි කියන සැකේට හතර වාසල් පැත්තෙම මුරකාරයෝ දාලා තිබුණේ. දැන්
බෞද්ධ සාහිත්‍යයට අනුව ගත්තොත් පින්වතුනි මේ පළවෙනි ගුවන් යානය. ඒ විදියට අර නිර්මාණ ශිල්පිය එතනින් පලා ගියා. පලා ගිහිල්ලා හිමාලය බද ප්‍රදේශයේ ඔහු වෙනම නගරයක් ඉදි කරගෙන එහි ජීවත් වුණා කියලා කියනවා. කොහොම හරි බෝධිරාජ කුමාරයා කල්පනා කළා මේ හදාපු ලස්සන මාලිගයේ පින්කමක් කරන්න. පින්කම කරන්න ආරාධනා කළේ බුදුපාමොක් මහා සංඝරත්නයට. ඒ කියන්නේ මම දානයක් දෙන්න ඕන බුදුහාමුදුරතුළු මහා සංඝරත්නයට කියලා හිතලා දානයට ගිහින් ආරාධනා කරලා දැන් දානය සූදානම් කරලා මේ බලාගෙන ඉන්නවා. බුදුහාමුදුරතුළු ශ්‍රාවක සංඝරත්නය වඩිනකොට බෝධිරාජ කුමාරයා හිතේ අදිෂ්ඨානයක් ඇති කරගෙන පාවාඩයක් එළුවා. මොකද්ද අදිෂ්ඨානය? මට දරු සම්පත ලැබෙනවා නම් ඒ කියන්නේ පුතෙක් හරි දුවෙක් හරි උපදිනවා නම් බුදුහාමුදුරුවෝ මේ පාවාඩය පාගගෙන මගේ ගේ ඇතුළට වඩින්න ඕන. දැන් සාමාන්‍යයෙන් පින්නතුනි දානෙකට පින්කමකට ගෙදරකට හාමුදුරු වඩිනකොට පාවාඩේ දාන එක සිරිතක්නේ. දැන් බෝධිරාජ කුමාරයාත් මේ චාරිත්‍රය කළේ නමුත් අදිෂ්ඨානයක් හිතේ තියාගෙන. දැන් කොහොම හරි බුදුහාමුදුරුවෝ ඇතුළු මහා සංඝ රත්නය වැඩම කරලා දෙපා දෝවණය කරලා පාවාඩේ ළඟට එනකොටම බුදුහාමුදුරුවෝ මොකද කළේ? නුවණින් දැක්කා මේ කුමාරයාගේ හිතේ තියෙන සිතුවිල්ල. උන්වහන්සේ විදසුන් නුවණින් බැලුවා කුමාරයාගේ සිතුවිල්ල සඵල වෙනවද? සඵල වෙන්නේ නැහැ. පෙර කර්ම ශක්තියක් නිසා මේ සඵල වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මොකද කළේ? පාවාඩිය ළඟ නතර වෙලා ඒ ඉන්න පිරිසට කියනවා මේ පාවාඩිය ඉවත් කරන්න කියලා. ඒ පාර පාවාඩිය ඉවත් කළා. ඔන්න ඉන්පස්සේ බුදුහාමුදුරතුළු මහා සංඝ රත්නය නිවස තුළට වැඩම කළා. දැන් බෝධිරාජ කුමාරයාගේ හිත බිඳුණා. බුදුහාමුදුරුවෝ ඇයි මේ පාවාඩිය ඉවත් කරන්න කිව්වේ? කොහොම හරි දානය වළඳලා ඉවර වෙලා බුදුහාමුදුරුවෝ දන්පිලේ වැඩ ඉන්නකොට එතෙන්ට ගිය බෝධිරාජ කුමාරයා අහනවා උන්වහන්සේට වැඳලා එකත් පස්සක ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේ මා පාවාඩයක් කෙලලා තිබුණා ඔබ වහන්සේ ඇතුළු මහ සංඝරුවනට මේ නිවසට වඩින්න. ඔබ වහන්සේ නමුත් පාවාඩය ළඟ නතර වෙලා කිව්වා ඉවත් කරන්න එක කියලා. ඇයි ඒ ඉවත් කරන්න කිව්වේ? ඒ පාර බුදුහාමුදුරුවෝ කටහඬ අවදි කරලා කියන කුමාරයාණනි ඔබ ඒ පාවාඩේ එළුවේ යම්කිසි ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. ඒ පාර කුමාරයා කියන එහෙමයි. භාග්‍යවතුන් වහන්සේ මට දරු සම්පත නැහැ. ඒ නිසා මට දරුවෙක් මගේ බිරිඳට ලැබෙයි කියලා බලාපොරොත්තුව තියාගෙන තමයි පාවාඩේ. කුමාරයාණනි ඒ බලාපොරොත්තුව ඔබතුමාගේ ඉටු වෙන්නේ නැහැ. ඒ ඉටු නොවන නිසාමයි මම පාවාඩේ පෑගුවේ නැත්තේ. ඒ පාර අහනවා ඇයි බුදුහාමුදුරනේ මට එහෙම වෙන්නේ? ඒ ඔබ පෙර කරපු කර්මයක්. එක්තරා අවස්ථාවක මහ සයුරේ ගමනක නිරත වෙනකොට ඔය මේ ආත්මෙම ඔබේ බිරිඳ සමගී කියන්නේ පෙර ආත්මයක. ඔබ දෙපළ සැඩ කුණාටුවකට අහු වුණා. ගිය නැව ඒ කුණාටුවට විනාශ වෙනකොට ඒකේ තිබිච්ච ලෑලිවල එල්ලිලා කොහොම හරි පීනලා ගියා දූපතකට. ඒ දූපත කුරුල්ලන් ගහන තැන. ඔබලාට කන්න නෑ. ඔබලා මොකද කළේ? ඒ කුරුළු දූපතේ කූඩුවල තිබිච්ච කුරුල්ලන්ගේ බිත්තර ආහාරයට ගත්තා. ඒ ගැනීමේ විපාකය නිසා තමයි ඔබලාට දරු සම්පත නැත්තේ. ඊට පෙර ආත්මවලත් ඒක වෙලා තියෙනවා, මේ ආත්මෙත් තියෙනවා. දැන් බලන්න පින්නතුනි, සමාජයේ එහෙම අවස්ථා තියෙනෝනේ. බොහෝ දෙනා හිතන්නේ වෛද්‍ය ප්‍රතිකාර පැත්ත, එහෙමත් නැත්නම් වෙනත් කාරණා, ශාරීරික ගැටලු ඒවත් යම් යම් දුරට මුල් වෙනවා ඇති. හැබැයි අපි මතක තියාගන්න ඕන පෙර කර්ම ශක්තියින් ඒවට ඉවහල් වෙනවා. ඒ පෙර කර්ම ශක්තියිනුත් ඒවට බලපෑම් ඇති කරනවා. ඒක තමයි මේ කතා ප්‍රවෘත්තියේ කියවෙන්නේ. ඊට පස්සේ බෝධිරාජ කුමාරයාට බුදුහාමුදුරුවෝ දේශනා කළ කුමාරයාණනි
ඒ කරපු කර්මයේ විපාකය තමයි ඔබලාට මේ විපාක දෙන්නේ. එහෙම කියලා මා මුලින් ප්‍රකාශ කළ ගාථා ධර්මයේ පින්නතුනි දේශනා කළා. ඒ ගාථා ධර්මයේ කියන්නේ ඊ타මත්ම වටිනා ධර්ම කාරණා ටිකක්. මේ ගාථාව මා තෝරගත්තේ මොකවත්ම නිසා නෙවෙයි. දැන් මේ අලුත් අවුරුද්දක් නේ ලබලා තියෙන්නේ. අලුත් අවුරුද්දක් ලබනකොට ගොඩක් අය අලුත් වෙන්න බලනෝනේ. ඇඳුමින් අලුත් වෙනවා, නිවහනෙන් සමහර විට අලුත් වෙනවා, තියෙන බඩු මුට්ටු වලින් අලුත් වෙනවා. එහෙම භෞතික අතින් අලුත් වුණාට කමක් නැහැ. හැබැයි ඒ සියල්ලත් එක්ක අලුත් වෙන්න ඕන තවත් වටිනාම දෙයක් තියෙනවා. මොකද්ද? හිතෙන් අලුත් වීම. හිත අලුත් කරගන්න. හිත අලුත් කරගන්නේ කොහොමද? පුළුවන් ද කඩේකට ගිහිල්ලා තියෙන හිත දීලා වෙන හිතක් මාරු කරගන්න? වාහනවල කෑලි මාරු කරන්න වගේ හිත මාරු කරන්න බෑ. දැන් ශරීරයේ ඉන්ද්‍රිය තියෙනෝනේ පින්නතුනේ එක එක මාරු කරනනේ. සමහරු කාලයක් ගියාම හදවතේ කොටස් මාරු කරනවා. සමහරට වකුගඩුව මාරු කරනවා. අක්මහව මාරු කරනවා. වගේ විවිධ කොටස් මාරු කරනවා. අලුත් කෑලි එකතු කරනවා. හිත මාරු, හිත වෙනස් කරගන්න ඕන. නැත්තම් හිතෙන් අලුත් වෙන්න ඕන. අලුත් වෙන්නේ කොහොමද? හිතේ තියෙන ක්ලේශ ධර්ම වෙනත් වචනකින් කියනවා නම් හිත අපිරිසිදු කරන දේවල් වලින් ටිකක් හරි ඈත් වෙන්න ඕන. එතන තමයි සැබෑ අලුත් වීම තියෙන්නේ. දැන් කියමනට හුඟක් අය කියනවනේ ඔය පරණ අවුරුද්දේ තිබිච්ච නැත්තම් පහුගිය තරහ මරහානේ අලුත් අවුරුද්දට නම් ගෙනියන්න ඕනේ නෑ කියලා. ඒක කියන එක බොහොම හොඳයි. කිව්වට මදි ක්‍රියාවෙනුත් පෙන්වන්න ඕන. බොහෝ විට සමාජයේ තියෙන්නේ කටින් කියන දේ ක්‍රියාවෙන් කෙරෙන්නේ නැති එක. එහෙම කියන උදවියම පාරට බහැලා යනකොට කවුරු හරි පෙරතරහකාරයෙක් දැක්කහම හක බලා ගන්න. නැත්තම් තනියම දත් මිටි කනවා. ඒ කියන්නේ හිතින් අලුත් වෙලා නැහැ. බුදුහාමුදුරෝ දේශනා කළා අර බෝධිරාජ කුමාරයට අත්තානංචේ පියංජඤ්ඤා. ඔන්න අලුත් වෙන ක්‍රම මම මේ කියන්නේ. අත්තානංචේ පියංජඤ්ඤා. ඒ කියන්නේ තමාට තමා ප්‍රිය පුජ්‍යලයක් බවට පත් වෙන්න ඕන. තමාට තමා ප්‍රිය වෙන්නේ කොහොමද? කියන්නේ තමා කරන ක්‍රියාවන් කියන වචන ප්‍රිය වීම. දැන් සමාජයේ අද ගොඩක් අය එදිනෙදා කොච්චර තරහව හිතේ ඇති කරගන්නවද පින්නතුනි. දැන් අපි සාමාන්‍යයෙන් දවසකට වැඩියෙන්ම තරහ ගන්නේ අනුන් එක්කද නැත්නම් තමන් එක්කද? තමන් එක්කනේ. කී සැරයක් ඔලුවට ගහ ගන්නවද? කී සැරයක් හිතින් තමන්ට වෙන ගන්නවද? කී සැරයක් තමන් දත් මිටි කනවද? ඒ කියන්නේ තමාට ප්‍රිය නොකරන අවස්ථාවය. පින්නතුනි, ඒ විදියට ප්‍රිය නොකිරීම නිසාම වෙනදී තමයි තමාට තමයි එපා වීම. ඒ එපා වීම කොච්චර දුරදිග යනවද කියනවනම් සියදි විනාශා ගැනීම දක්වා යනව නේද? කියන්නේ තමාට තමා ද්වේෂ කර ගැනීමේ අවසාන ප්‍රතිඵලය තමයි මොකද්ද? තමන්ගේ ජීවිතය තමන්ම විනාශ කර ගැනීම. බලන්න කොච්චර දරුණු වැඩක්ද? කියන්නේ අනුන්ගේ ජීවිත විනාශ කරන්න යම් කිසි කෙනෙක් පෙළඹෙනවා නම් ඒකට වඩා කොච්චර දරුණුද තමයි. දැන් අනුන්ගේ ජීවිතයක් විනාශ කරන්න පෙළඹෙන්න පුළුවන් තමන්ගේ ජීවිතයට තියෙන ආසාව නිසා. ඇයි? තමන්ට අනතුරක් සිද්ධ කරන්න එන වෙලාවක නම් මොකද කරන්නේ? ඒ අනතුරෙන් ගැලවෙන්න තමන් ඉස්සර වෙනවා. හැබැයි තමන් විසින්ම තමන්ගේ ජීවිතේ විනාශ කරගන්නකොට කොයිතරම් තරහක්, කොයිතරම් ද්වේෂයක්, කොයිතරම් තමා කෙරෙහි වෛරයක් හිතේ ඇති කරගෙන තියෙනවා වෙන්න පුළුවන්. ඇයි? නිතර අනුන් කෙරෙහි තරහ වෛරය ඇති කරගන්න පුජ්‍යලයාට ඒ තරහ වෛරය හිතට පුරුදු වුණාම ඊළඟ ප්‍රතිඵලය වෙන්නේ ඒක තමා කරාම වෙන එක තමයි. දැන් සමාජයේ ගොඩාක් තැන්වල අපි දකින්නෙම ද්වේෂයනේ. ද්වේෂය කියන්නේ පටිගය කියන්නේ ගැටීම.
කොච්චර ගැටෙනවද බලන්න. බස් එකට නැග්ගහම සමහරට කොන්දොස්තර මහත්තයත් එක්කත් අපි ගැටෙනවා. ඇයි? ගැටෙන වැඩ යා කරනවා. පස්සට යන්න කියන, ඉස්සරහට යන්න කියනෝනේ. එතකොට අපි ගැටෙනවා. වේගෙන් යනකොටත් ශ්‍රීදුරු මහත්තයෙක් එක්ක ගැටෙනවා. හෙමින් යනකොටත් ගැටෙනවා. අපි පෙන්වන්නේ නැහැ. හිතින් බනින්නේ නැද්ද? බනිනවා. ඒ කියන්නේ එතනත් පටිගය. සමහර විට ආයතනයකට, කාර්යාලයකට, බැංකුවකට ගියාම ඒකේ ඉන්න වැඩ කරන අයත් එක්ක අපි ගැටෙන්නේ නැද්ද? ගැටෙන්නේ හිතින්. දන්නේ නැහැ ඒ කට්ටිය. අපි හිතින් බැන බලන්නකො පුදුම රස්තියාදුවා. දැන් ඊළඟ වැඩේ කරගන්න තියෙනවා. එතෙන්ට යන්න තව කොච්චර වෙලා යයිද? හිතින් මේ මිනිස්සු පඩි ගන්නව වැඩ කරන්නේ අපි හිතින් බයිනවා. ඒ කියන්නේ පටිගය හිත තුල ඇති කරගෙන අපි ගැටෙනවා. බෙහෙත් ගන්න ගියාම එතන ඉන්න සමහර විට අර ඇටෙන්ඩන්ට්ලා නැත්තම් දොස්තර මහතු ඒ කට්ටියත් එක්ක ගැටෙන්නේ නැද්ද? එච්චර ඕනේ ගෙදර රූපවාහිනියල් දාගෙන ඕක බලන්න ගන්න ඕනේ. මොකටද මේ සතුට, විනෝදය, වින්දනයක් ලබන්නේ. නමුත් උතන ගැටෙන්නේ නැද්ද? හරියට ගැටෙනවා. ප්‍රවෘත්ති නම් බලන්න එපා, හරියට ගැටෙනවා. ඊළඟට පින්නතුනි බලන්න ඒවයි ওই නාට්‍ය එහෙම තියෙනවනේ. දැන් ඕ බලන්න යන්නේ අපි සතුටු වෙන්න, විනෝද වෙන්න. නමුත් ගැටෙන්නේ නැද්ද? කැමැති චරිතය දකින්නකොට ආසයි. අකමැති චරිත දකින්නකොට මට නම් ඔය මිනිහ පෙන්වන්න බෑ කියලා. ගැටීම නෙමෙයිද? අන්න බලන්න. එතකොට මෙහෙම ගැටි යනකොට හිත තුල අර තරහව, වෛරය කියන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒ පත්වීමේ අවසාන ප්‍රතිඵලය තමයි මොකද්ද? ඒක තමා කරා ටික ටික ඊළඟට සංක්‍රමණය වීම. ඇයි? හිතට හුරුයිනේ. හුරු දේ ටික ටික උපරිම දැන් බලන්න නරක ඕනම දෙයකට පෙළඹුණා. දැන් මත් වතුර බොන කෙනෙක්. ඒක බොන්න පටන් ගන්නේ කාලෙන් භාගයෙන් නෙවෙයිනේ. බොහොම සුළු ප්‍රමාණයකින්. හැබැයි ඒක ටික ටික බීලා ඇඟට හුරු වෙනකොට මොකද වෙන්නේ? ශරීරයට අහිතකර වෙන බව දැන අහිතකර වෙන විදියට බොන්නේ නැද්ද? සමහරු බෝතල් ගණන් හිස් කරන්නේ නැද්ද? අන්න බලන්න. ඒ කියන්නේ තමාට තමා ප්‍රිය නොවීම තුල තවත් කෙනෙකුට ප්‍රිය වෙන චරිතයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ යාට තවත් කෙනෙක් ප්‍රිය වෙන්නේ නැහැ. ඒකනේ නිතරම අපි හිතමු තමාට තමා ප්‍රිය නැති නිසානේ ඔය දුරාචාර කරන්නේ. මත් වතුර බොන්නේ, දුම් වැටි පාවිච්චි. ඒ වගේ අයගේ හැසිරීම බලන්න. හරි ආවේගශීලී. ගැටුම් වැඩි. ගෙදරක නම් දරුවන්ට කරත් ගහනව හිංසා කරනවා. බිරිඳට හිංසා කරනවා, ගහනවා නොයෙක් ඒවා. අන්න බලන්න. තමාට තමා ප්‍රිය නැත්තම් තවත් කෙනෙකුට ප්‍රිය වෙන, තවත් කෙනෙකු ප්‍රිය කරන චරිතයක් බවට පත් වෙන්නේ නැහැ. අපේ සමාජයේ තරුණ දරුවන්ට කියන්නේ විශේෂයෙන් ගැහැණු දරුවන්ට. ඔය සමහර පිරිමි ඉලන්දාරිය එහෙම ආදරය හොයාගෙන එනවා. ඇවිල්ලා අහනවනේ. ඒ අහන වෙලාවල් වල එකපාරට බහ දෙන්න එපා. මේ තරුණ ජීවිතයේ, විවාහ ජීවිතයට අවතීර්ණ වෙනකොට සහකරුව සහකාරිය තෝරගන්න. අනේ පින් සිද්ධ වෙයි ජාතක පොතේ එන උම්මග්ග ජාතකයේ කියවන්න. උම්මග්ග ජාතකයේම බැරි නම් අර අමරාදේවියගේ කතා වස්තු. අමරාදේවිය කොහොමද තමන්ගේ ස්වාමිය තෝරගත්තේ කියලා විමසලා බලන්න. නැත්තම් මහෞෂධ පඬිතුයෝ තමන්ගේ සහකාරිය තෝරගත්තේ කොහොමද කියලා බලන්න. බොහොම බුද්ධිමත් විදියට. ඇවිල්ලා ආදරේ ඉල්ලනකොට එකපාරට වචන දෙන්න යන්න එපා. මූණ දිහා බලලා, අඳින ඇඳුම දිහා බලලා, ආපු වාහනේ දිහා බලලා, දාලා තියෙන අර ආභරණ දිහා බලලා, පාවිච්චි කරන ෆෝන් එක දිහා බලලා, එහෙමනේ දැන් දෙන්නේ වචනේනේ. එහෙම නෙමෙයි. මේ කෙනා මොනවද කරන්නේ? මෙයා දුරාචාරේ දුසිරිතට ඇබ්බැහි වෙලාද? මත් වතුර, දුම් වැටි පාවිච්චි කරනවද? වෙනත් ඔය මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා බලන්න. එහෙම කරන කෙනෙක්ට නම් පණ දෙන්න වගේ ආවට යන්න එපා. පණ දෙන්න. ඒ දන්නවද? ඒ කෙනා Tamanට ආදරේ නොකර තවත් කෙනෙකුට ආදරේ කරන්නේ නැහැ. ඒ කරන්නේ බොරුවක්, මිත්‍යාවක්. එහෙම කෙනෙක් කියනව නම් මං ඔයාට ආදරේ කියලා අනිත් අතට බය නැතුව කියන්න.
ඔයා මට ආදරය කරන්නට ඉස්සෙල්ලා ඔයා ඔයාට ආදරය කරගන්න. ඇයි? එහෙම තමන්ගේ ජීවිතය විනාශ වෙන බව දැන ඒව කරන කෙනෙක් කොහොමද තව කෙනෙකුට ආදරය කරන්නේ? අත්තානං චේ පියංජඤ්ඤා. රක්ඛේයනං සුරක්ඛිතං. රැකිය යුතු දේවල් සුරක්ෂිතව ආරක්ෂා කරගන්න. දැන් කියනකොට මතක් වෙන්නේ නම් ගෙදර තියෙන සල්ලි ටික, ලැබිච්ච වෙන ඔය ඉඩකඩම් ටික, එහෙම නැත්තම් ගේ දොර, තියෙන වාහනේ, ඒක තමයි පරිස්සම් කරගන්න ඕනේ. ඒවත් පරිස්සම් කරගන්න ඊට වඩා පරිස්සම් කරගත යුතුම ටිකක් තියෙනවා. ඒ මොකද්ද? ඔව්. හිත පරිස්සම් කරගන්න ඕන. හිතට අරමුණු ගෙන දෙන ඉන්ද්‍රිය පහක් තියෙනෝනේ. ඒ මොනවද? ඇහ කන නාසය දිව ශරීරය. මේ හිත බොහෝ විට විනාශ කරන්නේ ඔය කියන ඉන්ද්‍රිය පහෙන් එන අරමුණු නෙවෙයිද? අපි නිරන්තරවම වැරදි දෙයට වැරදි පැතිවලට ඇදගෙන යන්නේ ඔය කියන ඉන්ද්‍රිය දෙන අරමුණු හරහාම තමයි. මේ ඇහැට ඕන තරම් රූප පේන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. ඇයි? විසිතුරු ලෝකයක අපි ඉන්නේ. මේ එන ඔක්කොම රූප ඇහැට අරගෙන ඇහෙන් අපි හිතට දාලා ඒවා අපේම කරගන්න ඕන කියලා හිතුවොත් මොකද්ද වෙන්නේ? විනාශයක් නෙවෙයිද? විනාශයක්. ඒකට තමයි පින්නතුනි ලෝක සම්මත චාරිත්‍ර අපි ගොඩනගාගෙන තියෙන්නේ. මොකද මේ ඉන්ද්‍රිය පාලනය කරගන්න හදාගන්නපු ලෝක සම්මත චාරිත්‍ර තියෙනවා. දැන් උදාහරණයක් මම කියන්නම්. අපේ බෞද්ධ සමාජය තුළ විවාහය සලකන්නේ ඒකපතිනි කියලා. ඒකපති එක ස්වාමියයි, ඒකපතිනි එක බිරිඳයි. ඇයි එහෙම වුනේ? සමාජයේ ඕනෑ තරම් පිරිමි අය ඉන්නවා. ඕනෑ තරම් ගැහැණු අය ඉන්නවා. ඒ ඔක්කොම මගේම විය යුතුයි කියලා කෙනෙක් හිතුවොත් වෙන්නේ මහ විනාශයක් නේ. සම්මතය තුල අපි අන්න හදාගෙන තියෙනවා චාරිත්‍රයක්. මට ඉන්න ඕනේ එක ස්වාමියයි, නැත්තම් මට ඉන්න ඕනේ එක බිරිඳයි. නීතිය කියලා එකක් තියෙනෝනේ පින්නතුනි. ඔය නීතිය සකස් වෙලා තියෙන මොකද? ඒත්තර තමාගේ ඉන්ද්‍රිය ටික රකින්න නෙමෙයිද? ඇයි? මේ කියන ඉන්ද්‍රිය වලින් අපි අවනත නොවි වැඩ කරන්න ගියොත් ඇත්තටම එතන manussකම යට යනවා. දැන් මේ ලෝකේ පහළ වෙච්ච සතුන් අතර මිනිස්සය කියන සතා සුවිශේෂ වෙලා තියෙන්නේ මොකෝ? ඇයි? එකම කාරණයක් නිසා. චින්තන ශක්තිය නිසා. හිතන්නට හැකියාවක් තියෙන නිසා. දැන් අනිත් සත්තුන්ට බොහෝ දේවල් පුරුදුයි ඒවා සහජයෙන් ආපුව නැත්තම් අර බලාගෙන ඉඳලා පුරුදු වෙච්චා. මිනිස්සු එහෙමද වැඩ කරන්නේ? හිතලා. දැන් අපේ ශරීරයේ තියෙන ඉන්ද්‍රිය අතර පින්නතුණි බලන්න මහ පුදුම ඉන්ද්‍රියක් නෙමේ හිත කියන එක. හිත කියන්නේ මනසනේ. එමුකෝ. අනිත් ඔක්කොම ඉන්ද්‍රිය පාවිච්චි කරනකොට ගෙවෙනවා. නැද්ද? මේ ඇහැ ගෙවෙනවා. අපි කියන්නේ ඇස් පේනවා අඩුයි කියලා. කන ගෙවෙනවා. ඇහෙනවා අඩුයි කියන්නේ. දත් ගෙවෙන්නේ නැද්ද? ඔය නිතර බුලත් හපන හැක බලන්නකෝ දත් ගෙවිලා තියෙන හැටි. මේ ඇඟිලි තුඩු ගෙවෙන්නේ නැද්ද? නිතර පාවිච්චි කරනකොට එත් ගෙවෙනවා. නොගෙවෙන ඉන්ද්‍රියක් නැහැ. මේ ඇට එත් ගෙවෙනවා නේ. ඔය දැන් කියන්නේ වයසට යනකොට හරි අමාරුයි ඇවිදින්න බෑ. ඇයි? ඒක ගෙවිලා. සියල්ල ගෙවෙනකොට නොගෙවි පාවිච්චි කරනකොට වැඩෙන එකම ඉන්ද්‍රිය ශරීරය මොකද්ද? මනස. මොලේ. පාවිච්චි කරන්න ඒක වැඩෙනවා. නමුත් අවාසනාවට අපේ සමාජයේ ගොඩක් අයට වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? ඒක තමයි අඩුවෙන්ම පාවිච්චි කරන්නේ. ඒ සමහරු මැරෙන කොටත් ගෙනා විදියටම තියෙන මොලේ. ඒ කියන්නේ පාවිච්චි කළම නැහැ. කියන්නේ පැකින් කැඩුවෙත් නැහැ. සමහරු එහෙමයි. ඇයි? පාවිච්චියක් කළම නැහැ. වැඩ කරන්නෙම හැඟීම් වලට අර ඉන්ද්‍රියන්ට ඕන විදියට මිසක මනසට ඕන විදියට නෙවෙයි. රකින්නම ඕනේ එහෙනම් මොකද්ද? හිත. මේ හිතට එන
අරමුණු කියන જાතියෙන් අපි බොහොම පරිස්සම් වෙන්න ඕන. බලන්න ඒකට ඉවහල් වෙනවා මේ ධර්මයේ උගන්වන කාරණා කියන්නේ ආගමික පරිසරය, අර සමාජ චාරිත්‍ර පද්ධතිය, අනිත් අතට රටක පවතින නීතිය, ඒ සියල්ල උපයෝගී කරගෙන කල යුතු වටිනාම දේ මොකද්ද? රක්ඛේය නං සුරක්ෂිතං, රැකිය යුතු හිත වඩාත් සුරක්ෂිතව රකින්නට ඕන. තින්න මඤ්ඤ තරං යාම. අන්න තුන්වෙනි කියපු කාරණේ. ඒ කියන්නේ තුන් කාලයෙන් එක කාලයක් හෝ යහපත් ජීවන රටාවකට අනුගත වෙන්න ඕන. ඒ කියන්නේ තින්න මඤ්ඤ තරං යාම අවස්ථා තුනයි ජීවිතේ, මුල මැද අග කියලා අපි කියන්නේ. වෙන වචනකින් කියනවා නම් ළමා විය, තරුණ විය, මහලු විය. ඕකනේ තියෙන්නේ. ඔය කියන අවදි තුනෙන් එකක් හරි හොඳේ, එකක් නෙවෙයි, එකක් හරි අඩුම ගානේ ආරක්ෂා වෙන්න ඕන, රැකෙන්න ඕන. කොහොමද රැකෙන්නේ? ජීවිතේ එක කාලවල කරන විවිධ වැරදි අඩුපාඩුකම් තියෙනවා. ඇයි? ප්‍රතඥකමනේ. මේ සසරෙහි පින්නතුනි අපි පුරුදු පුහුණු කරගෙන තියෙන්නේ පුහුදුන් මිනිස්සු හැටියට වැඩිපුර හොඳ දේවල් නෙවෙයි. හොඳ දේවල් නම් අපි පුරුදු කරගත්තේ මෙච්චර කාලයක් මෙහෙම මෙරි ඉපදී දුක් විඳ එන්න ඕනේ නෑනේ නේ. සසරේ වැඩියෙන් අපි පුරුදු කරලා තියෙන්නේ නරක දේවල්. ඒ නිසාම නිතරම හිත ඇදිලා යන්නේ කොයි පැත්තටද? නරක දේවල් වලට. ඒක ප්‍රායෝගික ජීවිතේ වුණත් බලන්න මම නිතර කියන දෙයක්. අපි සරල උදාහරණයක් මෙහෙම ගනිමුකෝ. හිතන්න මේ මේසෙ උඩ තියෙනවා රසවත් කෑමකුයි ගුණවත් කෑමකුයි. රසවත් කෑම රසයි හැබැයි ගුණ නැහැ. ගුණවත් කෑම ගුණයි හැබැයි රස නැහැ. මම ඔබට කියනවා කැමැති කෑමක් ගන්න. වැඩි දෙනාගේ අත යන්නේ රසවත් කෑමටද නැත්නම් ගුණවත් කෑමටද? ඔව්, රසවත් කෑමට. අන්න බලන්න. ඇයි? ඒ ස්වභාවය පුහුදුන් බව. එහෙම ඇදෙන හිත පාලනය කර ගැනීම තමයි අර තින්න මඤ්ඤ තරං. අවදි තුනෙන් එක අවදියක හරි කළ යුත්තේ. ජීවිතේ සමහර විට කෙනෙකුට මුල වරදින්න පුළුවන්. මැදත් වරදින්න පුළුවන්. හැබැයි අග හදා ගන්න බැරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද්ද තියෙන බාධා? වැරද්ද කරපු කෙනා හැමදාම වැරද්ද කළ යුතුමයි කියලා සමාජ සම්මතයක් පොතනක හරි තියෙනවද? දැන් අපේ රටේ අධිකරණයක් තියෙනවනේ පින්නතුනි. බන්ධනාගාර හිරගෙවල් තියෙනවනේ. මොකටද මේ? ඒ හැම තැනකින්ම උත්සාහ කරන්නේ වැරදිකරුවන් නිවැරදි කිරීම. නමුත් භාවිතාවේ වැරදි තියෙනවා. දැන් පිට රටක තියෙන අධිකරණයේ මේ බන්ධනාගාර හිරගෙවල් වලට වඩා අපි නම් වෙනස් නේ. අපි යන්නේ සුළු වැරද්දකට. එන්නේ හොඳ නොම්මර එකේ අපරාධකාරයට ඔක්කොම අඳුරගෙන අන්තිමට නම් දරාපු නම කියනකොට ඇඟ හිරි වැටෙන පාතාලයක් කියලා. ඒ ක්‍රමී වැරද්ද. නැත්තම් ඒව ඔක්කොම තියෙන්නේ මොකටද? වැරදිකරුවන් නිවැරදිකරුවන් කරන්න මිසක වැරදිකරුවන් හැටියට තවත් සමාජගත කරන්න නෙවෙයි. දැන් විදේශේ බොහෝ බටහිර රටවල් වල පින්නතුනි ඔබ දන්නවද මේ හිරගෙවල් භාවනා මධ්‍යස්ථාන වෙමින් පවතිනවා. හිරගෙවල් භාවනා මධ්‍යස්ථාන. දැන් ඇමරිකාව වගේ රටවල් වල පුදුම ඉල්ලුමක් තියෙන භාවනාව ගැන දැනුම තියෙන හාමුදුරුන්ට විතරක් නෙවෙයි ගියාට. ඇයි? ඒ රටවල් වල හිරගෙවල් වල තියෙනවා භාවනා වැඩසටහන. පැය සමහරට සතියකට පැය 16, පැය 20, දවසට පැය 3-4 වෙන් කරලා. ඇයි? ඒ ඇත්ත තේරුම් අරගෙන තියෙන වැරදි කරපු අය සමාජගත කරන්න දඬුවම විතරක් ප්‍රමාණවත් නැහැ. දඬුවම පමණක් ප්‍රමාණවත් නැහැ. වෙනසක් ඇති කරන්න ඕනේ එයාගේ මනස තුල. ඒකට තියෙන හොඳම ක්‍රමය බෞද්ධ භාවනාව. ජීවිත පුනරුත්ථාපනය කරන්න පින්නතුනි හරිම වටිනවා. වාසනාවට අපි ඒවා හරියට භාවිතයට ගන්නෑ.
මේ බෞද්ධ භාවනා ක්‍රමයෙන් ලෝකේ වැඩියෙන්ම වැඩගන්නේ ඇත්තම කිව්වොත් අපේ රටවල් වල ඉන්න බෞද්ධයෝ නෙමෙයි. කවුද? විදේශිකයෝ. ඒ අය ආගමින් බෞද්ධ නොවෙන්න පුළුවන්. හැබැයි අවබෝධයෙන් බෞද්ධ. අපට වෙච්ච ලොකුම වැරද්ද මොකද්ද? ආගමින් බෞද්ධ වීම. ඇයි උපතින්ම අපි බෞද්ධනේ? ඒ නිසා අපට වෙන්න දෙයක් නැහැ. අපි කොහොමත් බෞද්ධයිනේ. එහෙමයි කියන්නේ. හැබැයි ජීවිතේට පන්සලකට යන්නේ. ජීවිතේට බණක් අහන්නේ අපි බෞද්ධනේ. ඇයි? පෙන්න සාතිකේ තියෙනවනේ. ඕන තැනක පෙන්වන්න පුළුවන්. නමුත් අර විදේශික රටවල් වල ඇත්තෝ අවබෝධයෙන් බෞද්ධ වෙලා තියෙනවා. ඒ කොහොමද? ඒ අය අදහන ආගම සමහර විට කතෝලික, ක්‍රිස්තියානි වගේ වෙන්න පුළුවන්. නමුත් ඒ අය බුදුදහම පරිශීලනය කරලා බෞද්ධ පොතපත හොඳට කියවලා ඒ කියවීම තුළ ඒ අය තියෙනම මේ බෞද්ධ දර්ශනීය මොකද්ද කියන අවබෝධය ඇයට. ඒ තියෙන නිසා ඒ අය ඒවා අනුගමනය කරනවා. බලන්න එහෙම හැදිච්ච ජීවිත කොච්චරේ රටවල් තුන සමහර නලු නිලියෝ මේ කාමභෝගී ජීවිතේ විඳින්න තියෙන බොහෝ සැප සම්පත් විඳලා අවසානයේ තේරුම් අරගෙන තියෙනවා ජීවිතේ සොයන සැබෑ සතුට සැනසෙල්ලේ වෙන්නේ හැන්ද වෙනකොට සමාජශාල අපි කියන්නේ ක්ලබ් කියලා ඒවයි රිංගපු අය කෝටි ගණන් වියදම් කරපු රටවල් වල ගිහිල්ලා ඒ තැම්ම හොයාගෙන ගිහිපු අය අවසානයේ තේරුම් අරගෙන තියෙනවා ඒ තැන්වල ඔය කියන සැප සතුට නැහැ. අන බලන ජීවිතේ මුල වැරදුනා මැද වැරදුන අග හදාගෙන නැද්ද? සමහර තරුණ අය ඉන්නවා. මේ පහුගිය දවසක ලංකාවටත් ආවා. ලංකාවේ බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර උපාධියක් කළා ඇමරිකාවේ රූප සුන්දරියා. ඇය එහි රූපලාවන්‍යාගාර එහෙම පවත්වාගෙන යන කෝටිපතිනියක්. අවුරුදු 36 දී හැබැයි ඇයට වැටහුණා මේ ගත කරන කටුක කාමභෝගී ජීවිතේ මොකක්ද කියලා. සැප වගේ පෙනුනට මොකක්වත් නැහැ. සැප. අවසානයේ මොකද ඇය කළේ? ඒ සියල්ල අත්හැරියා. ඇය පැවිදි වුණා. ඇය ඒ රටේ කැලිෆෝනියා ප්‍රාන්තයේ භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කරලා තමා වගේ එහෙම සුඛෝපභෝගී ජීවිත ගත කරපු එහෙත් ජීවිතයේ පිළිබඳ කලකිරීමෙන් කටයුතු කරන මධ්‍යස්ථාන හැදුවා. දැන් තියෙනවා එතන භාවනා කුටි 400 ගානක්. පින්නතුනි සතියන්තවල පිරෙන්න ඒ තැන්වල සෙනග. බෞද්ධයෝ නෙවෙයි. ආගමෙන් බෞද්ධ නෙවෙයි. හැබැයි අවබෝධයෙන් බෞද්ධ. ඒ ඇවිල්ලා ජීවිතේ වැරදිච්ච තැන් හදාගන්න ඒ තැන් ക്ഷേම භූමි බවට පත් කරගෙන. අපේ සමාජයේ තියෙන ලොකුම වැරද්ද තමයි පුජ්‍යලයක් වැරද්දක් කළා නම් සමාජයේ අය හිතනවා එයා ඉතින් වැරදි කර හැමදාම එයා ඒ විදිහම තමයි. දැන් බලන්න හිරේ ඉඳලා ආපු මිනිස්සේ ජීවිතේ අවබෝධ කරගෙන පන්සලට යන්න ගත්තොත් සිල් ගන්න මොකද වෙන්නේ? අනිත් අතට හොරෙන් ගිහිල්ලා හාමුදුරුවන්ට කියන්නේ නැද්ද? හාමුදුරනේ වැඩිය ලං කරගන්න එපා. ඔය මිනිහ හිරේ ඉඳලා ආවේ. බලාගෙන පින්පෙට්ටියටත් වැඩි දී. ඒ කියන්නේ එයා හොරකම් කළා නම් හැමදාම ඔබ හොරකම් කරපන් ආයිත් යන්න එපා පන්සල පැත්තේ. මේකද වෙන්න ඕන. විය යුත්තේ මොකද්ද? ඒ මිනිස්සය කරපු වැරද්ද අවබෝධ කරගෙන නිවැරදි වෙන්න හදන වෙලාවට ඒ නිවැරදි වෙන්නට තියෙන අවකාශයේ තව සපුරාලන එක නේද? ඒ කියන්නේ ඒකට අවශ්‍ය මඟ පෙන්වීම උදව් කිරීම නේද? ඒ අයට කිව්වා පටිජග්ගේය පඬිතු. අන්න පඬිතයන්ගේ. සමාජී පඬිතුයෝ කියන්නේ පින්නතුනි මේ උපාධිගත් අය නෙවෙයි. සමාජයේ දැනුගත්යයි කියන අය නෙවෙයි. අවබෝධයෙන් ක්‍රියා කරන පුජ්‍යලියෝ වසරක් ගෙවිල වසරක් ලබන වෙලාවේ ජීවිතේ වැරදි වෙන්නේ නැති ඕන තරම් වෙච්ච වැරදි වලින්
එකක් දෙකක් හෝ වැරදි හදාගෙන නිවැරදි ගමනකට අවතීර්ණ වෙනවා නම් අන්න අවුරුද්ද සුබ වෙයි. ඒ විතරක් නෙවෙයි ජීවිතයේ ජයගත්ත අර අඳුරෙන් ආලෝකයට යන ශ්‍රේෂ්ඨ චරිත බවට යයිපත් වෙයි. ඒ අය බුදුහාමුදුරු පඬිතයන් හැටියට දේශනා කළා. එහෙනම් ධර්ම දේශනාවේ කාලය අවසන් වෙනවා. ධම්මපදයේ අත්වග්ගේ පළවෙනි ගාථාව ඇසුරනුයි අද ඔබට මේ දහම් කරුණු මා විස්තර කරන්නට යෙදුනි. ජීවිතේ නව මම්පෙත් ඉවර කරගෙන නව වසරට අලුත් හැඟීම් සහිතව යහපත් සිතුවිලි වලින් මුහුණ දෙන්නට මේ ධර්ම කරුණු ප්‍රයෝගී කරගැනීම සඳහා සියලු දෙනාටම කායික ශක්තිය මානසික ධෛර්යය ලැබීවා කියලා සාදු කියමු. අද මේ පින්කමේ දායකත්වයේ දක්වන්නට යෙදුනා දෙහිවල පදිංචි මැණික් රාජපක්ෂ මහත්මිය, ඒ වගේම උෂානි රාජපක්ෂ දියණිය, දිලිනි රාජපක්ෂ දියණිය, බෑනනුවන් සුමුදු මල්ලවාරච්චි මහත්මයා, සෙනුල සහ සෙතික මුණුපුරන් දෙපළ ඇතුළු පවුලේ ඥාතීන්. අරමුණු හැටියට ජයන්ත රාජපක්ෂ ස්වාමි පුරුෂයා, ඒ කියන්නේ දරුවන්ගේ පියාණන්, දෙපාර්ශ්වයේම මිය පරලොව ගිය දෙමව්පියන්, සොයුරු සිරිල් මැණික්පුර, ඒ වගේම බී.ජී. සෝමදාස, මහසෙන් වික්‍රමසිංහ, තිලක් වික්‍රමසිංහ කියන ඥාති සහෝදරයන්, චිත්‍රජීව මල්යාරච්චි ඥාති සහෝදරය ඇතුළු සියලුම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට. ඒත් එක්කම බලාපොරොත්තු වෙනවා GRPR ගොඩගම බාප්පාට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, දියණියන් බෑනනුවන් ඇතුළු සියලු දෙනාගේම රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වේවා, නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කිරීම, මැණික් රාජපක්ෂ මෑණියන්ට නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම, පින්කමට සහ සම්බන්ධ වන සියලු දෙනාටම නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම, දේශකයන්න් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සියලුම කාර්ය මණ්ඩලයේ පින්වත් පිරිසටත් ලෝවැසි ලක්වැසි සියලු දෙනාටමත් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම කියන උදාර පරමාර්ථ පෙරදරි කරගෙනයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ සියලු අරමුණු සඵල වේවා. ඒත් එක්කම විශේෂයෙන් අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර අතිපූජනීය බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්මනායක හාමුදුරුවන්, රට ජාතිය වෙනුවෙන් දීපිදු සියලු රණවිරුවන්, රුදුරු කොරෝනා විසනෙන් මිය පරලොව ගිය ලක්වැසි ලෝවැසි සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. හැමෝටම උතුම් නිවනේ සැනසීම ලැබේවා කියලා සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. සාදු සාදු සාදු. එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් බොරලැස්ගමුව කටුවාවල පරම ධම්ම විසුද්ධාරාමාධිකාරී පැපිලියාන සුනේත්‍රා මහදේවි පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද ගොම්බද්දල දමිත ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. එසේනම් මේ ආරාධනය මෙම ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ලබාගත් පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කිරීම සඳහා ඒ අතර වාරයේදී අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.